පහත ඡේදයේ අතිධ්වනි තරංගවල සමහර ගුණ සහ වෛද්‍ය විනිශ්චයේදී භාවිතා වන ඩොප්ලර් තාක්ෂණික ක්‍රමය පිළිබඳ විස්තරයක් ලබා දෙයි. ඡේදයේ සැලකිල්ලෙන් කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. චලනය වන වස්තුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා ඩොප්ලර් ක්‍රමය මූලික වශයෙන් භාවිතා වේ. වෛද්‍ය විද්‍යාවේදී මෙම ශිල්පීය ක්‍රමය රතු රුධිරාණු සෛල වල චලනය අන්වේෂණය කිරීම සඳහා යොදා ගැනේ. අර්ථ දැක්වීමට අනුව අතිධ්වනි අණු මිනිස් ශ්‍රව්‍ය පරාසය 20 Hz 20000 kHz ඉක්මවා යන සංඛ්‍යාතයේ 20 kHz ට වඩා වැඩි වූ දණුවයි. වෛද්‍ය යෙදුම් වලදී භාවිතා වන සංඛ්‍යාත පරාසය සාමාන්‍යයෙන් 1 MHz සිට 15 MHz අතර පිහිටයි. වෛද්‍ය කටයුතු වලදී අතිධ්වනි තරංග භාවිතයේ විශේෂ වාසි කිහිපයක් ඇත. භාවිතා කරන අඩු තීව්‍රතා, ඒ කියන්නේ 0.1 වර්ග මීටරයට වොට් වැනි තීව්‍රතාවයන් කදම්බ මගින් කිසියම් හානියක් හෝ අහිතකර අතුරු ආබාධ මිනිසුන්ට ඇතිවන බව සොයාගෙන නොමැත. එක්ස් කිරණ මෙන් අතිධ්වනි තරංග මිනිසුන්ගේ සෛලවල අඩංගු අණු හෝ පරමාණු අයනීකරණය නොකරයි. තවද කුඩා ප්‍රමාණයේ වස්තුන්ගෙන් පවා අතිධ්වනි තරංග පරාවර්තනය වේ. එතකොට රුධිර නාලයක රුධිර ප්‍රවාහ වේගය මැන ගැනීම සඳහා භාවිතා වන සැකස්මක් රූපේ පෙන්වා ඇත. මේ රූප සටහනේ තියෙන්නේ ඒ සැකස්ම. T කියලා කියන්නේ අතිධ්වනි තරංග සම්ප්‍රේෂණය කරන හා අනාවරණය කරන උපක්‍රමය. ඩිවයිස් එක. ඒකෙන් තමයි අතිධ්වනි තරංග සම්ප්‍රේෂණය කරන්නේ. ඒ වගේම ඒකෙන් තමයි අතිධ්වනි තරංග පරාවර්තනය වෙලා ආපුවම අනාවරණය කරන්නේ. මේ G කියලා කියන්නේ ඈඳුම් ජෙලි ද්‍රව්‍යය. ඈඳුම් ජෙලි එකක් භාවිතා කරන මේ සම සහ උපක්‍රමය අතර සම්බන්ධතාවයක් හදා ගැනීම සඳහා S කියන්නේ සම, B කියන්නේ රුධිර නාලය, R කියන්නේ V වේගයෙන් ගමන් කරන රතු රුධිරාණු සෛලය. සංඛ්‍යාත FT වෙන අතිධ්වනි තරංග T මගින් සම්ප්‍රේෂණය කරනු ලබන අතර රුධිර සෛලයෙන් පරාවර්තනය වූ පසු එම තරංග FR වූ සංඛ්‍යාතයකින් ලබා ගනී. සම්ප්‍රේෂණය කරන තරංගවල සංඛ්‍යාතය FT රුධිර සෛල වලින් පරාවර්තනය වුණාට පස්සේ ඒව ලබා ගන්නා සංඛ්‍යාතය FR. තීට යනු අතිධ්වනි කදම්බය හා රුධිර සෛලයේ ගමන් මාර්ගය අතර ඇති කෝණය. වෛද්‍ය විද්‍යාවේදී FR ඍණ FT ඩොප්ලර් සංඛ්‍යාතය ලෙස හැඳින්වෙන අතර FD සමානයි 2 FT V cos θ බෙදීම U යන ආකාරයෙන් ලිවිය හැක. මෙහි U යනු මෘදු පටක තුල අතිධ්වනි තරංග වේගයයි. මිනිස් මෘදු පටක සඳහා U බොහෝ විට නියත වන අතර එහි අගය තප්පරයට මීටර් 1500ක් වේ. අතිධ්වනි තරංගවල වාතයේදී වේගය තප්පරයට මීටර් 300ක් පමණ වන අතර වාතය හා මෘදු පටකවල ඝනත්ව සෑහෙන තරමින් වෙනස් වේ. එම නිසා වාත සම අතුරු මුහුණත මගින් අතිධ්වනි ශක්තියෙන් 99% පමණ පරාවර්තනය වේ. පරීක්ෂණය කරනු ලබන විට මෙය ඉවත් කළ යුතුය. ඔය ටික තමයි දීලා තියෙන විස්තරය. නේද? මේ විස්තරයට අදාළව අහනවා ප්‍රශ්න ටිකක්. පළවෙනි ප්‍රශ්නය. මිනිසාගේ සාමාන්‍ය ශ්‍රව්‍ය පරාසය කුමක්ද? Hertz 20000 සාමාන්‍ය ශ්‍රව්‍ය පරාසය. වෛද්‍ය විනිශ්චය කටයුතු වලදී අතිධ්වනි තරංග භාවිතයෙන් ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. අතිධ්වනි තරංග භාවිතයේ තියෙන ප්‍රධාන වාසි දෙකක් වෛද්‍ය විද්‍යාවේදී. ඒ වගේ මොකද මේ අතිධ්වනි තරංග වල භාවිතා කරන්නේ අඩු තීව්‍රතා මට්ටම් නිසා මිනිස් සෛලවල තියෙන අණු වලට ඒවයින් හානියක් වෙනවා කියලා හොයාගෙන නැහැ. ඒ වගේම අයනීකරණය වෙනවා කියලා ඒ අණු අයනීකරණයට ලක් වෙන්නේ නැහැ. එක්ස් කිරණ වගේ අයනීකරණයට ලක් වෙන්නේ නැහැ. ඊළඟට තව වාසියක් තමයි මේ කුඩා අංශුවකින් උනත් පරාවර්තනය වීමේ හැකියාව තියෙනවා. කුඩා මොකද
තවද කුඩා ප්‍රමාණයේ වස්තුන්ගෙන් පවා අතිධ්වනි තරංග පරාවර්තනය වේ. මේක අවශ්‍යයිනේ. පරාවර්තනය වීම කියන එක අවශ්‍යයි. දැන් රතුරු ඉදිරියානුශෛලයක වේගය මැන ගැනීම සඳහා අතිධ්වනි තරංගයේ භාවිතා කරනවා නම් ඒ අතිධ්වනි තරංගය ඇවිල්ලා රතුරු ඉදිරියානුශෛලයෙන් පරාවර්තනය වුණොත් මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. රතුරු ඉදිරියානුශෛලය කියන එක සාපේක්ෂව කුඩා එකක්. හරි. එතකොට ඒකෙන් පරාවර්තනය වීම කියන එක මේකේ වාසියක්. එහෙම කුඩා එකකින් පවා පරාවර්තනය වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ දේ වැඩකට ඒක භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඒක වාසියක්. අතිධ්වනිය තුන්වෙනි කොටස බලන්න. අතිධ්වනි අන්වයම තරංගයක්ද නැතහොත් තීරයක් තරංගයක්ද? අන්වයම තරංගයක්. ඒකක් ධ්වනි තරංගයක්නේ. අන්වයම තරංගයක්. හතරවෙනි කොටස අතිධ්වනිය සහ ධ්වනිය අතර ඇති ප්‍රධාන වෙනස්කම කුමක්ද? අතිධ්වනිය කියන එක මිනිස්සුන්ට ශ්‍රව්‍ය පරාසය ඉක්මවා ගිය එකක්. ශ්‍රව්‍ය පරාසය කියන්නේ හර්ට්ස් 20000ට වඩා වැඩි සංකේතය සහිත ශ්‍රව්‍ය පරාසය ඉක්මවා ගිය තරංගයක්. يعني කනට ඇහෙන්නේ නැහැ. පස්වෙනි කොටස අතිධ්වනිය විදුලි චුම්බක තරංගයක්ද ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. අතිධ්වනිය විදුලි චුම්බක තරංගයක් නෙවෙයි නේද? මොකක්ද හේතුව? රික්තය තුලින් ගමන් කරන්නේ ඔව් අතිධ්වනි තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍යයි නේද? මාධ්‍යයක් අවශ්‍යයි. මාධ්‍ය තුලින් තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ වාතය තුලින් හරි එහෙම මාධ්‍ය තුලින් තමයි ගමන් කරන්නේ. රික්තය තුල ප්‍රචාරණය වෙන්න බෑ කියන එක හරි ඒකත් හරි. මාධ්‍යයක් අවශ්‍යයි කියලා ඒ පැත්තෙන් ලියන්න පුළුවන්. අනිත් පැත්තෙන් රික්තය තුලින් යන්න බෑ කියලා ලිව්වොත් ඒ කතාවම කියන වෙන විදියක්. 6. මිනිස් මෘදු පටක තුල සංඛ්‍යාතයේ 15 මෙගාහර්ට්ස් වන අතිධ්වනි තරංගවල තරංගායාමය ගණනය කරන්න. සංඛ්‍යාතයේ මෙගාහර්ට්ස් 15ක් වන අතිධ්වනි තරංගවල තරංගායාමය මිනිස් මුදු පටක තුල. ඒතර මිනිස් මුදු පටක තුලදී දැන් ඒක තමයි හදන්න වෙන පළවෙනිම කොටස ගානක් විදියට. v සමානයි f ලැම්ඩා දාලා අපිට මේ තරංග ආයාමය හොයන්න පුළුවන්. ලැම්ඩා සමානයි මිනිස් මුදු පටක තුල අතිධ්වනි තරංග ප්‍රවේගය කීයයි කියලා දීලා තියෙනවා. 1500යි නේ. 1500. සංඛ්‍යාතේ 15 මෙගාහර්ට්ස් නේ. 15 ගුණ කිරීම 10/6යි. එතකොට 15න් බෙදුවොත් එහෙම 100යි. 100 බෙදීම 10 6 වෙනි බලය කියන්නේ 10 ඍණ 4 මීටර කියලා එනවා. ඒක කුඩා තරංග ආයාමය. කුඩා වස්තුන්ගෙන්ද අතිධ්වනි තරංග පරාවර්තනය වන්නේ ඇයිදයි දැක්වීමට හේතුවක් දෙන්න. මේ ඊට කුඩා තරංග ආයාමයක් තියෙනවා. ඒ නිසා කුඩා වස්තුවකින් පරාවර්තනය වෙන්න පුළුවන්. 10/4යි. ඒක අපි ලියමු. කුඩා අතිධ්වනි තරංගයේ තරංග ආයාමය ඊට කුඩා බැවින් ඒවට කුඩා වස්තුන්ගෙන් වද පරාවර්තනය විය හැකියි. තරංග ආයාමය තමයි ඒකට හේතු වෙන්නේ. 7 වෙනි කොටස ඡේදයේ දී ඇති FD සඳහා සූත්‍රය ව්‍යුත්පන්න කිරීමට පහත පියවර භාවිතා කරන්න. FD කියලා කියන්නේ ඔය ඩොප්ලර් සංඛ්‍යාතය කියන එක.
පළවෙනි ඒ කොටසේ තියෙන T උපක්‍රමයේ දිශාවට ඇති R රතු රුධිරාණු සෛලයේ ප්‍රවේග සංරචකයේ කුමක්ද? මේ තියෙන්නේ. මේ රතු රුධිරාණු සෛලයේ මෙතන කෝණය θ. මේ අතට තමයි ප්‍රවේගය තියෙන්නේ v. මේ T දෙසට තියෙන T උපක්‍රමයේ දෙසට තියෙන ප්‍රවේග සංරචකය මොකද්ද කියලා අහන්න. ඒක විභේදනය කරන්න v cos θ. v cos θ. ප්‍රවේග සංරචකය. B කොටස ගත්තොත් එහෙම උපක්‍රමයේ ස්ථාවර ප්‍රභවයක් හා රතු රුධිරාණු සෛලයේ චලනය වෙන නිරීක්ෂකයෙකු ලෙස සලකා සෛලයේ විසින් අනාවරණය කරනු ලබන සංඛ්‍යාතය f' සඳහා ප්‍රකාශනයක් ft vu හා θ ඇසුරෙන් ලියා දක්වන්න. දැන් ඔය අනාවරණය කරන සංඛ්‍යාතය දැන් මෙතන ගත්තොත් එහෙම මේ උපක්‍රමය තමයි ප්‍රභවය. මේ සෛලයේ නිරීක්ෂකයා වුණොත් අපිට මේ අවස්ථාව සලකන්න පුළුවන් ප්‍රභවයේ දෙසට v cos θ ප්‍රවේගයකින් නිරීක්ෂකයෙක් ගමන් ගන්න අවස්ථාවක් විදිහට මේක ගන්න පුළුවන්. ප්‍රභවයේ දෙසට v cos θ ප්‍රවේගයකින් නිරීක්ෂකයෙක් ගමන් ගන්න අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. එහෙම ගත්තාම නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංගවල සංඛ්‍යාතය අපිට f' සමානයි v ධන අපිට අර සූත්‍රයට අනුව ගත්තොත් එහෙනම් v ධන vo බෙදීම v වාරයක් f කියන එකෙන් ලැබෙනවා. දැන් මේ සූත්‍රයේ v කියලා කියන්නේ වාතය තුල ධ්වනි ප්‍රවේගය. නැත්නම් මාධ්‍යයේ මොකක් හරි ධ්වනි ප්‍රවේගය vo කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගයනේ. දැන් මෙතෙන්ට අදාළව ඒක ගත්තොත් එහෙම v වෙනුවට දාන්න ඕන u vo කියන එකට දාන්න ඕන v cos θ. එතකොට අපිට ලැබෙනවා f' සමානයි u ධන v බෙදී u ධන v cos θ බෙදීම u කියලා. ඒකෙත් ft මොකද මේ ප්‍රභවයෙන් නිකුත් කරන සංඛ්‍යාත ft නේ. C කොටස දැන් සෛලය සංඛ්‍යාත f' වූ සංඥා නිකුත් කරන චලනය වෙන ප්‍රභවයක් ලෙස සලකන්නේ. 9 fr සඳහා ප්‍රකාශනයක් f' v u θ ඇසුරෙන් ලියා දක්වන්න. දැන් අපිට සලකන්න පුළුවන් දැන් මේ පරාවර්තනය වෙන තරංග සඳහා සෛලය f' සංඛ්‍යාතයේ සහිත තරංග නිකුත් කරන මේ t දෙසට v cos θ ප්‍රවේගයකින් චලනය වෙන ප්‍රභවයක් විදිහට. එහෙම සලකන්න පුළුවන්. හරිද? දැන් එහෙම ගත්තාම ප්‍රභවය v cos θ ප්‍රවේගයකින් චලනය වෙනවා t උපක්‍රමයේ දෙසට. t උපක්‍රමයේ නිරීක්ෂකයා හැටියට ගත්තාම එතකොට ප්‍රභවය නිරීක්ෂකයා දෙසට චලනය වෙනවා. නිරීක්ෂකයා නිශ්චලයි කියලා මේ අවස්ථාව සලකන්න පුළුවන්. එහෙම ගත්තාම එතනින් අනාවරණය කරන සංඛ්‍යාතය අපිට එන්නේ අර සූත්‍රය ලිව්වොත් එහෙම f' සමානයි v බෙදීම v ඍණ vs වාරයක් f කියන සූත්‍රය ඇසුරෙන් මේක අපි ගන්නෙ. මෙතන f' කියලා කියන්නේ මෙයා අනාවරණය කරන සංඛ්‍යාතය. ඒක අපිට දීලා තියෙනවා fr කියලා. ඒක සමානයි මෙතනදී v කියලා ගන්නේ මුදු පටක තුල ප්‍රවේගය u කියලා ඒක දීලා තියෙන්නේ. u ඍණ මෙතන ප්‍රභවයේ ප්‍රවේගය හැටියට ගන්න v cos θ. සහ මෙතන රතු රුධිරාණු සෛලයෙන් නිකුත් කරන සංඛ්‍යාත හැටියට ගන්න පරාවර්තනය වෙලා යන තරංගවල සංඛ්‍යාත f'. ඔන්න ඒකත් ලිව්වා. හරිද? දැන් d කොටසේ තියෙන ඉහත ප්‍රකාශන දෙක සම්බන්ධ කොට fd සමානයි fr ඍණ ft සමානයි 2 ft cos θ 2 ft වාරයක් v cos θ යට u ඍණ v cos θ ප්‍රකාශනය ලබා ගන්න කියලා කියන්නේ. මේ දෙක සම්බන්ධ කරලා. හරි. දැන් මෙහෙම කරමුකෝ. මෙතනට මම දාන්නම් f'. එතකොට fr සමානයි u බෙදීම u ඍණ v cos θ
වාරයක් f dash වෙනුවට ලියන්න පුළුවන්. මෙතනින් අපි ගත්තේ u ධන v cos θ බෙදීම u ධන v cos θ බෙදීම u වාරයක් ft දැන් මේක u කැපෙනවා. එතකොට fr කියන එක සමානයි u ධන v cos θ බෙදීම u ඍණ v cos θ වාරයක් ft. ඔහොම ලැබෙනවා. දැන් අපි fd කියලා හොයන්නේ fr අඩු කිරීම ft. හරි. එතකොට fr කියන්නේ u ධන v cos θ බෙදීම u ඍණ v cos θ වාරයක් ft අඩු කිරීම ft. හරි. ඒතර ගන්න පොදු හරය u ඍණ v cos θ. මෙතන u ඍණ v cos θ ගෙන් බෙදුවාම 1යි. ඒතර ලැබෙනවා u ධන v cos θ වාරයක් ft. මෙතන එකනේ තියෙන්නේ u ඍණ v cos θ ගෙන් බෙදුවාම u ඍණ v cos θ එකෙන් බෙදුවාම u ඍණ v cos θ මේක ft වලින් ගුණ කරනවා. දැන් වරහන් ඉවත් කළ සුළු කරමු. මේ ft පොදුයි. එනිසා u ධන v cos θ ඍණ u ධන v cos θ වාරයක් ft බෙදීම u ඍණ v cos θ. මෙතන v cos θ u කැපෙනවා මේ. එතකොට එන්නේ 2යි මේ ft එකත් මම අරන් ලිව්වොත් 2යි ft v cos θ බෙදීම u ඍණ v cos θ. හරි. එතකොට මේකෙන් ලැබෙනවනේ 2යි ft v cos θ බෙදීම u ඍණ v cos θ කියන උත්තරේ එනවා. ඊට පස්සේ ප්‍රකාශන v ඉතා කුඩායි u නිසා u ඍණ v cos θ ආසන්න වශයෙන් u ට සමානයි කියලා දීලා තියෙනවා. එහෙම වුණොත් අපිට මේක ලියන්න පුළුවන් කොහමද? fd සමානයි 2යි ft v cos θ බෙදීම u කියලා. u ඍණ v cos θ ආසන්න වශයෙන් u ට සමානයි නම් u ඍණ v cos θ වෙනකොට u ලියන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟ කොටස හදද්දි මේක වැදගත් වෙනවා. කියන්නේ ft සමානයි 15 MHz සඳහා fd 8 kHz කියලානේ. වෙන බව සොයා ගන්නාලාදී චතුරු විදුලි අණුශෛලයේ වේගය විනිර්ණය කරන්න. ft කියන එක 15 MHz වලට fd කියන එක 8 kHz කියලා කියනවා. මම ආදේශ කරා නම් fd ට 8 kHz 8 ගුණ කිරීම 10 3යි. 2 ගුණ කිරීම 15 MHz කියන්නේ ඒක 10 6න් ගුණ කරන්න ඕන hertz කරන්න. v cos θ cos 10 නේ cos 10 cos 10 බෙදීම u කියන්නේ 1500යි. කැපෙනව කපමු 2ට 2 ඒවා 1යි 8 2කින් බෙදුවම 4යි 15ට 15 1යි 1515න් බෙදුවම 100යි 10 6 100න් බෙදුවම 10 4 වෙනි බලයයි මේ පැත්තේ 4 ගුණ කිරීම 10 3 වෙනි බලය මෙතන එනවා 10 4 වෙනි බලය v cos 10 0.98යි කියලා ගත්තා. 4යි 8 0.98යි 4යි. v සමානයි
4 ගුණ කිරීම 0.984 බෙදීම 4 ගුණ කිරීම 10 3 බෙදීම 0.984 ගුණ කිරීම 10 4 එතකොට 4.06 ගුණ කිරීම 10 ඍණ 1 0.4යි කියලා. 4යි 1 ආසන්න වශයෙන්. හොඳයි ඊළඟට අහනවා මේ තීට හැකිතරම් කුඩා අගයක පවත්වා ගැනීම යෝග්‍ය වන්නේ ඇයි කියලා. මේ තීට හැකි පමණ කුඩා අගයක පවත්වා ගන්න නම් තව තවත් මේක මෙහෙම ඈතින් තියලා ඒ ආනතිය අඩු කර ගන්න ඕන මේ උපක්‍රමය. එහෙම තිබ්බහම මොකද්ද තියෙන වාසිය මොකක්ද? ඒක වඩා යෝග්‍ය වෙන්නේ ඇයි? තීට හැකි පමණ කුඩා වුණාම තමයි v cos තීට කියන සංරචකයේ හැකි පමණ වැඩි වෙන්නේ. v cos තීට කියන සංරචකයේ තමයි මේ t උපක්‍රමයේ දෙසට තියෙන සංරචකය. ඒක වැඩි වෙන තරමට අපිට මේ ඩොප්ලර් සංඛ්‍යාතය සඳහා වැඩි අගයක් ලැබෙනවා. ඒ සඳහා වැඩි අගයක් ලැබෙනවා කියන්නේ මේ සංඛ්‍යාත දෙක අතර වෙනස සඳහා වැඩි අගයක් ලැබෙනවා කියලා කියන්නේ අපිට මේක අනාවරණය කරගන්න ලේසියි. ඒ ක්‍රියාවලියේදී ඩොප්ලර් සංඛ්‍යාතය අනාවරණය කරගන්න පහසු වෙනවා. වඩා වැඩි සංවේදීතාවයක් එතකොට ඇති වෙනවා. G ඈදුම් ජෙලි ද්‍රව්‍යයේ යෙදීමේ අවශ්‍යතාවය කුමක්ද? ඈදුම් ජෙලි මේ ඈදුම් ජෙලි එක යොදන්නේ ඇයි? මේ වාතයේ සිටනේ සමට මේ කිරණ ගමන් කරන්නේ නේද? වාතයේ සිට සමට මේ කිරණ ගමන් කරද්දී වාතයේ ඊටම අඩු ඝනත්වයක් තියෙන්නේ සම කියන්නේ වැඩි ඝනත්වයක්. ඒ නිසා 99%ක් විතර මේවා පරාවර්තනය වෙනවා කියලා කියනවා සාමාන්‍යයෙන්. කියන්නේ මේකෙන් නිකුත් කරන තරංග වලින් 99%ක් විතර පරාවර්තන වෙනවා සමතුලට යන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම මේ වැඩේ සාර්ථක නැහැ නේ 99% පරාවර්තනය වුණොත් එහෙම. ඒ හින්දා සාර්ථක වෙන නම් සමතුලට ගමන් කරන්න ඕන. ඒ සමතුලට ගමන් කරන්න උපක්‍රමය සහ සම අතර සම්බන්ධයක් ලබා ගන්න තමයි ඈඳුම් ජෙලි ද්‍රව්‍ය යොදාගෙන තියෙන්නේ. උපක්‍රමයක් සමත් අතර මේ සම්බන්ධයක් ඇති කරන්න. ඒ කියන්නේ පරාවර්තනයෙන් වැඩි පරාවර්තනයක් සිදුවීම අඩු කරන්න. සිදුවන පරාවර්තනය අඩු කරන්න. ඈඳුම් ජෙලි ද්‍රව්‍ය භාවිත කරලා තියෙන එකට.